විශේෂයෙන්ම අපි අද දිනේදී මේ මාධ්‍ය හමුව කැඳෙව්වේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඉන්දියානු රජයත් එක්ක ඇති කරගෙන තියෙන දැනට අත්සන් කරලා තියෙන ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආරක්ෂක පද්ධතීන් පිළිබඳව සහ එයින් රටට වෙන හානිය පිළිබඳව අපේ දැනුවත් කිරීම කරන්න ඒ වගේම මේ රටට හොරා කැබිනට් මණ්ඩලයට හොරා පාර්ලිමේන්තුවට හොරා මේ රටේ මහ ජනතාවට හොරා මේ අත්සන් කරපු ගිවිසුම් පිළිබඳව හෙළිදරව් කිරීමක් කරන්න අපේ පැත්තෙන් ස්ථාවරය පැහැදිලි කරන්න. මොකද මේ ගිවිසුම් පිළිබඳව මේ වන විට රටේ ජනතාව දන්නේ නැහැ. පාර්ලිමේන්තුව දන්නේ නැහැ. අපි එක දෙයක් දැනගෙන හිටියා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගිහිල්ලා ඩොලර් බිලියනයක් අරගෙන එනකොට ඔව් එයාපෝට් එකේදී කියනවා මේ බිලියනයට අදාළව කොන්දේසි මොකුත් නැහැ කියලා. නමුත් ඒ කියනකොටම අර පුහුල් හොරා කරෙන් දැනේ වගේ අනිත් පැත්තෙන් මේ ගිවිසුම් එළියට එනවා. දැන් ඉඳන් මුලින්ම අපි දැනගන්න ඕන මේ ගිවිසුම් සහ බැසිල් රාජපක්ෂගේ ප්‍රකාශය පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන මොකද කියන්නේ? මොකද ඒකට හේතුව මේ කැබිනට් පත්‍රිකාවල හරි පැහැදිලිව තියෙනවා 2022 මාර්තු මාසයේ බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයට පෙර ආතුව මෙම ගිවිසුම් අත්සන් කළ යුතු බැවින් මෙම ගිවිසුම් කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව අත්සන් කරා කියලා. ඒ කියන්නේ කැබිනට් මණ්ඩලයේ රැස් නොවි කැබිනට් මණ්ඩලයට කලින් ඉදිරිපත් නොකර කැබිනට් සංදේශයක් සාමාන්‍යයෙන් ඉදිරිපත් කළා ඊළඟ කැබිනට් සැසිවාරයේ තමයි අමාත්‍යවරුන්ගේ නිරීක්ෂණත් සහිතව අනුමත කරන්නේ. ඒ ක්‍රමවේදය සම්පූර්ණම උල්ලංඝනය කරලා මේ ඉන්දියාවත් සමග අත්සන් කළ තියෙන ආරක්ෂක ගිවිසුම් පහක් අත්සන් ගන්න බලපෑවේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂගේ ඉන්දියානු සංචාරයට පෙර ආතුව මෙම ගිවිසුම් අත්සන් කිරීමට සිදු වූ බැවින් නියමිතව තිබූ බැවින් කියලා කියනවා. ඒ නිසා අපි මේ පිළිබඳව පැහැදිලිව දැනගන්න කැමතියි. අනිත් කැබිනට් මණ්ඩලයට පහුගිය 21 වෙනිදා ඉදිරිපත් කළ තියෙන්නේ අනිත් කාරණා හැටියට නිව්පෝර්ට්ව සමාගම පිළිබඳව අපත් ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණත් ඇතුළුව පාර්ශවයන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරපු පෙස්තම් ප්‍රතික්ෂේප වීමෙන් පසු ඉදිරියේදී නැවත තෙල් පිරිපහදුවේ කටයුතු LNG බලාගාර කටයුතු සපුගස්කන්ධ LNG බලාගාර කටයුතු කෙළවර පිටියේ ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව ඊළඟට තියෙනවා එක ගිවිසුමක් සපුගස්කන්ධ තෙල් පිරිපහදුවට බොර තෙල් සැපයීමට UAE එක්සත් එමිරාත් රාජ්‍යයේ අදාළව ඉදිරිපත් කළ තියෙන කැබිනට් පත්‍රිකාවක්. මෙන්න මේ කියන කාරණා වලින් අපට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ ඉන්දියාවත් එක්ක රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දීලා රටේ ස්වෛරීත්වය බිල්ලට දීලා අහස මුහුද ගොඩබිම මේ සියල්ලම ඉන්දියාවේ බලහත්කාරී ආරක්ෂක ක්‍රියාවලියකට යටත් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂාව අත්හැරීමට අද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව දරන උත්සාහය පිළිබඳව හෙළිදරව් කිරීම. විශේෂයෙන් අපි දන්නවා අද අපේ රටේ තියෙන තත්ත්වය. වර්තමාන තියෙන තත්ත්වය කියන්නේ ජනතාව ගෑස් පොලිමේ ඉන්නේ. පෙට්‍රල් ඩීසල් පොලිමේ ඉන්නේ. දීවර ජනතාවට මූදි යන විදියක් නැතුව ඉන්නේ. පතල් කපන කෙනාට පතල් කපා ගන්න විදියක් නැතුව ඉන්නේ. පාරට ගිහිල්ලා වාහනේ සැකයකින් තොරව ගමනක් බිමනක් යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ගෑස් සිලින්ඩරේ ගෙදර ගෙනියන්න මිනිස්සු පාරේ පොලිමේ ඉන්නේ. අහස උසට ජීවන වියදම ඉහළ ගිහිල්ලා. රුපියල කඩා වැටිලා. කිරිත එකක් රුපියල් 100ක් වෙන මට්ටමකටපත් වෙලා. දරුවෙකුට කිරි ටිකක් දෙන්න විදියක් නැති. අම්මලාට කෑම වේලක් හරියකට දරුවෙකුට දෙන්න විදියක් නැති තත්ත්වයක්පත් වෙලා තියෙනවා. පාසල් දරුවන්ට කඩදාසි ටිකක් නැතුව ප්‍රශ්න පත්‍රය දී ගන්න බැරි ආණ්ඩුවක් මට මේ ආණ්ඩුවපත් වෙලා තියෙනවා. එතකොට දැන් අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නය යුද්ධ කාලයක් නැති ප්‍රශ්නයක් තමයි දැන් මේ 21 වෙනිදා රැස් වෙච්ච කැබිනට් මණ්ඩලයට තිබිලා තියෙන්නේ. ඒක තමයි මේ හදිස්සියේ ඩෝනියර් නිරීක්ෂණ යානා ලංකාවට ඕන වෙනවා. හදිස්සියේම නාවුක තටාකාංගනේ පුලුල් කරන්න හිතිලා. හදිස්සියේම ඩිජිටල් අනන්‍යතා රාමු පද්ධතියක් හදන්න ඕන වෙලා. හදිස්සියේම ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් ලංකාවේ වරායවල් වල කටයුතු කරන්න හිතිලා. ඒක තමයි දැන් මේ ආණ්ඩුවේ ප්‍රමුඛතාවය. ඒ සෞභාග්‍යයේ දැක්මිත්
තිබුණේ නැති මේ ආණ්ඩුව බලයට එනකොට ජනතාවගේ ජනවරමක් ඉල්ලපු නැති නමුත් දැන් මේ රටේ ප්‍රශ්න මේ කෝටියක් තියෙද්දි ඉන්දියාවට ගිහිල්ලා මුදල් ඇමති බැසිල් රාජපක්ෂට හදිස්සියෙම ඕන වෙලා තියෙන ප්‍රශ්න තමයි විසඳන්න මේවා. මේ ප්‍රශ්න විසඳන්න තමයි දැන් පහුගිය 21 වෙනිදා කැබිනට් මණ්ඩලයේ රැස් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු එකින් එක අරගෙන මේ ප්‍රශ්නවල ස්වභාවය මොකක්ද කියලා. දැන් මේක 1900 මේ ජූනියර් නිරීක්ෂණ යාත්‍රා දෙකක් ගන්න හැකියාව පිළිබඳව හොයලා තියෙන්නේ 2018 ජනවාරි 9 වෙනි දින නවදිල්ලියේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවති ආරක්ෂක සමුළුවේදී තමයි තීරණය කළා තියෙන්නේ. ඊට මේ කලින් තීරණය කරගත්ත ඒවා. අපිට පේනවා මේ ඩෝනියර් ගන්න ඒවා මීට කලින් න්‍යාය පත්‍රක තිබිච්ච ඒවා. හැබැයි අපි දන්න තරමට අපේ රටේ මාධ්‍යවලවත් පාර්ලිමේන්තුවේවත් කැබිනට් මණ්ඩලයේවත් මීට කලින් කතා කරලා තිබුණේ නැහැ. දැන් මේ රටේ ඇති වෙලා තියෙන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය පාවිච්චි කරලා අද ලංකාව යලි යටත් කරණයකට ලක් කිරීමේ වෑයමක් තමයි මේ තියෙන්නේ. ඒක තමයි අපිට පේන්නේ. ඒතර ඒකට අවශ්‍ය කරන න්‍යාය පත්‍රය අද ඇමරිකාවත් එක්ක එක පෙළට පෙළ ගැහිලා ඉන්න ඉන්දියාවේ ඇමරිකානු ශ්‍රී ලාංකික පුරවැසියා. ඒ කියන්නේ ඇමරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්න මුදල් ඇමතිවරයා ඇමරිකාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරය දරන ඇමරිකානු පුරවැසියන් විසින් දැන් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ඒක තමයි මේ පේන්න තියෙන්නේ. ඒ නිසා තමයි දැන් මේ ඩෝනියර් අවශ්‍යතාවය ඉක්මන් වෙලා තියෙන්නේ. මොකද මේ ඇමරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකා කැබිනට් එකේ සම්මත කරන්න අවශ්‍යතාවයක් නැහැ. හදිසියේ ගෑස් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? හදිසියේ භූමි තෙල් ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද? හදිසියේ කිරිපිටි ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියන ප්‍රශ්න. හදිසියේ කඩදාසි ටික ගන්න ප්‍රශ්නවත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙමෙයි. අද බෙහෙත් මිල අහස උසට ගිහිලා තියෙනවා. බෙහෙත් නැතුව මිනිස්සු මෙරි වැටෙනවා. ගෑස් පොලිමේ මිනිස්සු පාරේ මැරෙනවා. ඒවා ප්‍රශ්නයක් නෙමෙයි. ඒගොල්ලන්ට වැදගත් වෙලා තියෙන්නේ මේ වෙලාවේ අර බොරදියේ මාළු බාන්න වගේ දැන් මොකද කලදුටු කල වල ඉහ ගන්න හදනවා. දැන් ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ආරක්ෂක පද්ධතිය යටත් කිරීමට කටයුතු කරනවා. ඒක තමයි මේ 2018 දී සම්මත කරගත්ත යෝජනාව ඩෝනියර් ගන්න දැන් අනුමත කරන්නේ. මෙයින් අවුරුදු දෙකක් තමයි මේකක් යොදවන්නේ මේ කැබිනට් සංදේශයේ තීරණය කළා තියෙන්නේ. ඒකට අවශ්‍ය කරන නිලධාරීන් 5 දෙනෙක් ඉන්දියාවෙන් ලංකාවට ගෙන්නනවා. ඒ 5 දෙනාට ඕන කරන සියලුම පහසුකම් ලංකා රජයෙන් සපයන්න ඕන. අපිට තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් මේ ඩෝනියර් කියන්නේ මේ නිරීක්ෂණ පද්ධතිය ගේන්නේ අපේ රටේ ගෑස් පොලිමේ දිග බලන්නද? හදිසියෙම තෙල් නැතුව නතර වෙච්ච මූදේ ඉන්න බෝට්ටු වලට තෙල් සපයන්නද? එහෙම නැත්නම් රුසියාවෙන් හරි යුක්‍රේනයෙන් හරි දැන් අපේ රටට ප්‍රහාරයක් එල්ල කරනවායි කියලා දැනුම් දීලා තියෙනවා. ඒකෙන් හින්දා මේ ප්‍රහාරය එල්ල කරනකොට ඒකට ඉන්දියාවෙන් ආරක්ෂාව දෙන්නද? ඇයි මේක දැන් මේ විස්තරේ සාධාරණීකරණය කරන ලැයිස්තු ඒවා නැහැ මොකුත්. දැන් රටේ ජනතාවගේ පැත්තෙන් හිතනවා නම් මේ කැබිනට් පත්‍රිකාවේ කැබිනට් සංදේශයේ විස්තරේ සාධාරණීකරණය කරන්න හේතුවක් තියෙන්න බෑ. ඩෝනියර් යානාවක් ලංකාවට ලබා දෙන්න මේ වෙලාවේ හදිසි උබනා මොකද්ද කියලා. ඒකක් නැහැ. ඉතින් ඒ වෙනුවට තියෙන දේ තමයි මේ නිර්දේශය ඉල්ලා හිටිනවා. මොකද්ද අවුරුදු දෙකක කාලයකට ඩෝනියර් යානාවක් ඉන්දියා නාවික හමුදාවෙන් ලබා ගැනීමටත් ඉන්න අනතුරු එක් නව 228 ඩෝනියර් සමුද්‍රීය මුර සංචාර ගුවන් යානයක් ඉන්දියා රජයේ ප්‍රධානයක් ලෙස ලබා ගැනීමටත් තවත් එක් නව 228 ඩෝනියර් සමුද්‍රීය මුර සංචාර ගුවන් යානාවක් රටවල් දෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ නියමයන් හා කොන්දේසි මත දෙරටෙහිම බලපෑවැත්වෙන ප්‍රතිමානයන්ට අනුකූලව ලබා ගැනීමට. හැබැයි මේ නියමයන් කොන්දේසි මොනවද කියලා මේකේ නැහැ. එහෙම නියමයන් කොන්දේසි මොනවද කියලා ඒවා පස්සේ හදාගන්න ඒවා ඉතින් අපි දන්නෝ කොහොම කොන්දේසි වෙයිද කියලා. දෙවෙනි ඉල්ලීම මේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරන්නේ ගරු මුදල් ඇමතුමාගේ ඉන්දියානු සංචාරයට ප්‍රථම ඩෝනියර් නිරීක්ෂණ යානා සම්බන්ධයෙන් වන හුවමාරු ලිපි අත්සන් කළ යුතුව තිබූ බැවින් කවුද කිව්වේ? දැන් මේක කියන්න ඕන කවුද එහෙම අත්සන් කළ යුතුයි කියලා කිව්වේ? මෝදි මහත්තයා කිව්වද? ගෝඨාභය මහත්තයා කිව්වද? එහෙම නැත්නම් ඇමරිකාවෙන් කවුරු හරි කිව්වද? කවුද ඒක කිව්වේ? ඉන්දියා රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් 2022 මාර්තු 15 වෙනිදා ඉදිරිපත් කළ ප්‍රධාන ලිපියට
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විශ්‍රාමික විසින් එකී ප්‍රධානයේ පිළිගැනීමේ ලිපිය අත්සන් තබන ලද අතර මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා ගැනීම. එතකොට මාර්තු 15 වෙනිදා තමයි මේ ගිවිසුම් ලිපි දෙකම ඉදිරිපත් කරයි වෙන්නේ. එන ගෝපාල් බග්ලේ මහතා ඉදිරිපත් ගන්නේ මාර්තු 15. එදාම තමයි කමල් ගුණරත්න මේක අත්සන් කරන්නේ. දැන් කමල් ගුණරත්න මහත්තයා මේක මොනවද දැනගෙන අත්සන් කරාද කියලා දන්නේ නැහැ. අත්සන් කරලා ජනාධිපති හා ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ මේ කැබිනට් සංදේශ ඉදිරිපත් කරන්නේ 3:18ට. මේක සකස් කළා තියෙන්නේ. 3:18ට තමයි සකස් කළා තියෙන්නේ. 3:21 කැබිනට් මණ්ඩලයට. බාන දින අනුපිළිවෙල 15 ඉන්දියාවෙන් යෝජනා වෙනවා 15ම අත්සන් කරනවා කැමැත්ත පළ කරලා 18ට කැබිනට් මණ්ඩලයට හදන සංදේශය හදනවා 21 කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා 21ම දැන් කැමැත්ත අරගන්න. මොකද්ද මේ රටේ තත්ත්වය? ඒතර බැසිල් රාජපක්ෂ කියනවා අපි මේ ගිවිසුමකට බැඳීම් වලට සම්බන්ධව නෙමෙයි අපිට මේ බොහොම හිතේ අමාරුවෙන් ඉන්දියාව මේ මට එන්න කියලා ඩොලර් බිලියනේ දුන්නා කියලා. කාටද මේක දැන් කියන්නේ? ඒතර බැසිල්ගේ කපටි මොලේ අනුව නම් අපිට හිතෙන්නේ අර මොළ හතේ එකක් පාවිච්චි කරලා බැසිල් එයාපෝට් එකෙන් එළියට එන්න කට උත්තරයක් හදාගත්තා. මොකද්ද? මේ ගිවිසුමෙන් පස්සේ කොන්දේසි නැහැ. හරිනේ? ගිවිසුමට කලින්ම කොන්දේසි වලට අස්සම් කළා යන්නේ. ලැජ්ජ නැතුව ඒක කැබිනට් මණ්ඩලයටත් කියන්නේ මේ විදිහටමයි. කැබිනට් මණ්ඩලයට කියන්නේ බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ යන්න කලින් අස්සම් කළ යුතුව තිබූ බැවින් මේක අස්සම් කරා කියලා. මේක මේ හැම කැබිනට් සංදේශයකම ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉන්දියාවත් එක්ක අස්සම් කරපු ගිවිසුම් පහේම මේ කාරණාව තමයි කියලා තියෙන්නේ. දැන් එතකොට ඩෝනියර් යාත්‍රා අරගන්නේ මොකටද කියන එක රටට ප්‍රශ්නයක්, ජනතාවට ප්‍රශ්නයක්. මොකද පාර්ලිමේන්තුවේ මේක ගැන කතා කරලා නැහැ. කැබිනට් මණ්ඩලයේවත් දන්නේ නැහැ. හෙට ඉදර එළියට එන කට්ටිය කියයි අපි දැක්කේ නැහැ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මොකක් හරි යුදමය තත්ත්වයක් ඇති වෙච්ච කාලෙක හරි වෙලාවක හරි ඉන්දියාවෙන් මොකක් හරි පත්තු කරපු වෙලාවක කියයි මේ මාගේ මෙදිහත් වීමෙන් අවබෝධයෙන් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි කියලා. එහෙම නෙවෙන්නේ මේ ජනතාව විසින් මා පත් කරගත්ත නිසා සිද්ධ වෙච්ච ප්‍රහාරයක් කියලා කියන්න පුළුවන්. ඒක තමයි එතුමට කියන්න තියෙන්නේ. ඊළඟට දෙවැනි එක කැබිනට් සංදේශයේ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඉන්දියානු රජයේ මූල්‍ය අනුග්‍රහ මගින් ශ්‍රී ලංකාවේ නාවික හමුදාව සඳහා ටොන් 14000ක පාවෙන තටාකාංගනයක් අත්පත් කර ගැනීම. පාවෙන තටාකාංගනයක්. එතකොට අපි දන්නවා දැන් මේක කියන විදිහට අපි අපේ රටේ යුද්ධයක් තිබුණා 30 අවුරුදු. ඒ යුද්ධය වෙලාවෙවත් අපට මේ වගේ පාවෙන තටාකාංගන ප්‍රශ්නයක් ආවේ නැහැ. ඒතර මේ කැබිනට් සංදේශයේම මේක ටිකක් විශාල එකක්. මේක විශාල ලියකියවිලි ගොඩක් තියෙන එකක්. නමුත් මේක කියනවා අපි මේ මෙතෙක් දැනට නාවික හමුදා මුළුමනින්ම මේ තටාකාංගන සම්බන්ධයෙන් මේ නාවික හමුදාවේ නාවික කටයුතු දියත් කරන්න, ඒවයි රිපෙයාර් කටයුතු කරන්න, ඒවයි මෙහෙයුම් කටයුතු කරන්න, ඒවට අදාළ කරන දිය යට නඩත්තු කටයුතු කරන්න යොදාගෙන තියෙන්නේ කොළඹ නැව් තටාකාංගන සමාගම, කොළඹ ඩොක්යාඩ්. ඒතර කොළඹ ඩොක්යාඩ් එක යොදා ගැනීම උපාය මාර්ගික වශයෙන් අඩුපාඩුවක්ලු. හැබැයි ඉන්දියාව මේකට යොදා ගැනීම ඊට වඩා සුබවාදී කියලා තමයි මේ කියන්නේ. අපට තේරෙන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ කොළඹ ඩොක්යාඩ් එකට වඩා කොහොමද ඉන්දියාව මේකෙදි ගෝවා නැව් තටාකාංගන සමාගම. දැන් මේ යොදා ගන්න යන්නේ ගෝවා නැව් තටාකාංගන සමාගම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා. ඒක මේකට සම්බන්ධ කරගන්නේ කොහොමද? එතකොට කොළඹ ඩොක්යාඩ් එකට වඩා ගෝවා නැව් තටාකාංගන සමාගම දැන් මේ අයට මේ බොහොම ලැබියාවක් බැඳියාවක් ඇති වෙලා තියෙනවා. ඊළඟට ප්‍රශ්න තමයි මේකට 2020 පෙබරවාරි 19 අංක 20 ඇලයිරක් 0.264 ඇලයිරක් 203 ඇලයිරක් 0.30 දරන කැබිනට් තීරණය මගින් ජාත්‍යන්තර තරඟකාරී ලන්සු තැබීමේ ක්‍රමයට පාවෙන තටාකාංගනයක් ලබා ගැනීමට කැබිනට් අනුමැතියක් ලබා දී ඇත. ඒකත් කලින් සකස් කරපු එකක්. දැන් කැබිනට් අනුමැතියක් දීලා තියෙනවලු. අපි ඒක පිළිගත්ත කියලා හිතමු. දීලා තියෙන්නේ කොහොමද? ජාත්‍යන්තර තරඟකාරී ලන්සු තැබීමේ ක්‍රමයට. හැබැයි ගන්නෙ කොහොමද? ඉන්දියාවෙන් විතරයි. එක ආයතනකින් විතරයි.
ඒතර ජාත්‍යන්තර කතාවක් නැහැ. දැන් ඒක ගන්න තර විදිහටම තමයි. මොකද ඒට අදාළ ගිවිසුම ගරු මුදල් ඇමතුමාගේ ඉන්දියානු සංචාරයට ප්‍රථම අත්සන් කළ යුතු තිබූ බැවින් අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතියට යටත්ව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ජෙනරල් ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හා ගරු ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා 2022 3/15 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී අත්සන් කරන තබන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඒතර කො ජාත්‍යන්තර තරංකාරී මිල ගණන් කැදවීම. අපි හිතමු මේ වෙලාවේ අපේ රටේ ලොකුම ප්‍රශ්නේ මූදේ ගිහිල්ලා මාළු අල්ලන්න ගිහිල්ලා තෙල් නැතුව නතර වෙන අයව මුදා ගැනීමේ මෙහෙයුමක් තියනවා කියලා. ඒකට යන මහා මේ නාවික හමුදාවේ යාත්‍රා ටික රිපෙයාර් කරගන්න ඕන කියලා. එහෙම හිතමු. මේක සාධාරණීකරණය කරගන්න ඔළුවේ. මනසට සාධාරණීකරණය කරගන්න අඩුතරමේ. හැබැයි ඒකට තරංකාරී මිල ගැනීම ගන්නවන්නේ නැතුව 2020 තියෙන කැබිනට් තීරණය සම්පූර්ණ උල්ලංඝනය කරලා ජාත්‍යන්තර තරංකාරී මිලගේ ලන්සු දැබීමේ ක්‍රමයට යන්නේ නැතුව බැසිල් රාජපක්ෂ ඉන්දියාවේ යන හින්දා බැසිල් රාජපක්ෂ ඉක්මනින් ගෙන්න ගන්න යන හින්දා මේක අත්සන් කරන්න පොළඹවපු හේතු මොනවද? ඒවා මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඒක තමයි ප්‍රශ්නේ. මේකේ වැදගත් තවත් කාරණාවක් තියෙනවා. ගෝවා නැව් තටාකගණන් සමාගම තමයි මේකෙන් ගන්නෙ. කොන්ත්‍රාත් ගිවිසුම 2022 3/22 අත්සන් කිරීමට අපේක්ෂිතය. ඇයි එච්චර හදිසියක්? මේ 2022 3 වෙනි මාසේ 22ට මේක කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කරන්න හදිසි වෙලා. මොකටද දන්නේ ඒ තරම් ඉක්මනට? මොකද රටේ ජනතාව පාම් පොලිමේ, රටේ ජනතාව ගෑස් පොලිමේ, රටේ ජනතාව දීවරයා මුදු යන විදියක් නැතුව ඉන්ධන පොලිමේ, රටේ ජනතාව බේට් ටික ගන්න විදියක් නැතුව ඉන්නවා. ඒ ඇස්සේ දැන් හදිසියෙම මේක අත්සන් කරන්න ඕනකම තියෙනවා. ඒක තමයි දැන් මේ ඉල්ලන්නේ. ඒක තමයි බරපතල ප්‍රශ්නේ අපිට තේරෙන්නේ නැත්තේ ඇයි මේ කියලා. මේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ නාවික හමුදාව අදාළ නැව් නිෂ්පාදකයා වන ඉන්දියානු ගෝවා නැව් තටාකාංගන සමාගම සමග පාවෙන තටාකාංගනයක් නිෂ්පාදනය කර ලබා දීම සඳහා වන කොන්ත්‍රාත් ගිවිසුම 2022 මාර්තු 22 දින අත්සන් තැබීමට අපේක්ෂා කෙරේ. හරිම ඉක්මනින් අත්සන් ගන්න යනවා මේ වෙලාවේ. ඒතකොට 2020 තීරණය කරලා තියෙනවා ජාත්‍යන්තර මිලදී ගැනීම වලින් ලන්සු ගන්න කියලා. හැබැයි දැන් මේ ගිවිසුම අත්සන් කරන්න යනවා කොන්ත්‍රාත් සමාගමත් එක්ක නිෂ්පාදනය කරන්නත් 2022 මාර්තු 22කට කලින් මාස 22 දිනේදී. ඒවා අපි මේ රටේ ජනතාවට කියන්නේ අපි ජනතාව එක පැත්තක බලාගෙන ඉඳද්දි මේගොල්ලෝ අනිත් පැත්තට වැඩ කරන්නේ. ඒක තමයි මේ தත්ත්වය. මේ සම්පූර්ණ මූලදායකත්වයේ ඉන්දියානු රජයෙන් කියලා කියනවා. අපි දන්නේ නැහැ ඉන්දියානු රජයට ඒ තරම් ඇල්මක් බැල්මක් යක්කුමක් තියෙන්නේ මේකට මොකද කියලා. මේ ඩොලර් එකේ ප්‍රශ්නේ තියෙන වෙලාවේ මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවේ ඉන්දියාව අපේ සහෝදර හැඟීමෙන් මැදිහත් කරගන්න වනම් බැසිල් රාජපක්ෂ කියා ගන්න ඕන ගිහිල්ලා අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ මේ වෙලාවේ ජූලි 18 වෙනිදාට ඩොලර් බිලියනයක් කල්පිරෙනවා ස්වෛරී බැඳුම් කරයක් එක ගෙවා ගන්න විදියක් නැහැ කියලා මිසක මාර්තු 22කට කලින් කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කරන්න නැව් තටාකාංගනයකට යෝජනා ඉදිරිපත් කිරීම නෙමෙයි. එතකොට අපිට පේනවා යන්නේ කොහෙද? මල්ලේ පොල් විදියට තමයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. මොකද හේතුව මේගොල්ලෝගේ ඌමනාව අරමුණ මේ රටේ ජනතාවගේ බඩගින්නේ ප්‍රශ්නෙට, පොලිමේ ප්‍රශ්නෙට උත්තර හොයන එක නෙමෙයි කියන එක තමයි මේකෙන් පැහැදිලි වෙන්නේ. ඊළඟ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නේ මේක 38 වෙනි කැබිනට් පත්‍රිකාව සාමුද්‍රීය මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සපයා දීම ස්ථාපනය කිරීම හා අධිකාරිගත කිරීම. ඒකත් ටිකක් ලොකුයි. මේකත් විශාල ඇමුණුම් ගානක් සහිත එකක්. ඒකෙදිත් කියන්නේ මොකද්ද? 2017 4/26 කැබිනට් මණ්ඩලයේදී මේ වගේ එකට අනුමැති දීලා තියෙනවා. ඒ කියන්නේ කලින් හිටපු කට්ටිය. 2018 ජනවාරි 9 වෙනිදා දිල්ලියේදී තිබිච්ච 5 වෙනි ආරක්ෂක සමුළුවේදී ඩොලර් මිලියන 6ක් අරමුදල් ප්‍රදානයක් යටතේ ಭಾರತ್ ඉලෙක්ට්‍රොනික ලිමිටඩ් කියන ඉන්දියානු සමාගම හරහා මෙන්න මේ ලොජිස්ටික් සැපයීමේ යටතේ මුදවා ගැනීම හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හදන්න බලාපොරොත්තු වෙනවා කියලා. මේකෙදී එයා බලාපොරොත්තු වෙනවා සාමුද්‍රික මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ ලෙස නාවික හමුදා මූලස්ථානයද සාමුද්‍රික මුදවා ගැනීමේ උපමධ්‍යස්ථානයේ ලෙස
MRSC හම්බන්තොට මධ්‍යස්ථානයේද ක්‍රියාත්මක කරනු ඇත. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ නාවික හමුදා මූලස්ථානයේ තමයි මේකේ සම්බන්ධීකරණ ප්‍රධාන මධ්‍යස්ථානය කළ තියෙන්නේ. මෙම ව්‍යාපෘති 91කයන් ලෙස ගාල්ල, තිරිකුණාමලය, අම්පාර, මඩකලපුව ඒකක 2, ආරුගම්බේ, මන්නාර මහා යාපන යන ස්ථාන 7ක්ද ක්‍රියාත්මක වනු ඇත. මෙමගින් විවිධ සෙවුම් හා පිරික්සුම් ප්‍රතිචාර ආයතනයන් වන අතර සිදුවන ප්‍රමාදයන් අවම කර ගනිමින් කඩිනම් සම්බන්ධීකරණයට සහ සාමුද්‍රික ආපදා ඇමතුම් අනතුරු ඇඟවීම අධීක්ෂණය කිරීම සවන් දීම හා නැරඹීමට හැකි වන අතර ආපදාවන්ට ලක් වූ යාත්‍රාවන් වෙත ආසන්නයේම පවතින ඒකකයේ මගින් ඉතා ඉක්මනින් සුදුසු ප්‍රතිචාර දැක්වීමට යොමු කළ හැකි වනු ඇති කියලා කාරණා ටිකක් තියෙනවා. ඊළඟට වැදගත් දෙයක් තියෙන මේකේ. දැන් මේකට ජනතාවත් අනුමැතිය දීලා තියෙනවලු. ශ්‍රී ලංකා නාවික හමුදාමකින් සම්ප්‍රදායික හා සම්ප්‍රදායික නොවන සාමුද්‍රික ආරක්ෂණ තර්ජනයන් අවම කර ගනිමින් සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පිළිබුවන ජාතික ආරක්ෂා පිළිබඳ වන ප්‍රධාන ප්‍රමුඛතාවය අත්පත් කර ගැනීම තහවුරු කිරීමට හැකි වනු ඇත. අන්න දැන් ඒකටත් ගාවලා තියෙනවා 69 ලක්ෂයේ අපේක්ෂාව. මේක සෞභාග්‍ය දැක්මෙත් කියලා තියනවා කියනවා. ඒ කියන්නේ බැරි වෙලා හරි ජනතාව කිව්වොත් මෙහෙම එකක් අපි කිව්වේ නැහැ කියලා ඕන ජනතාව බලන්න ඕන මේ වගේ එකක් සෞභාග්‍ය දැක්මේ ජාතික ප්‍රකාශය ඇතුලේ තිබිලා තියෙනවලු. ඒකෙදි හැබැයි තිබුණාද කියලා අපි දන්නේ නැහැ. ಭಾರತ್ ඉලෙක්ට්‍රොනික ලිමිටඩ් කියන ආයතනය අතර ප්‍රශ්නේ. කොහොමද මේ ආයතන එක්ක මෙවැනි සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් හදන්න ගිවිසුමක් ඇති කරගෙන කෙටුම්පතක් දැන් අත්සන් කරන්න තියෙනවා. ඒක මේ ඇමුණුම් වල තියෙනවා. අත්සන් සැබීම සඳහා කෙටුම්පතක් සකස් කරලා තියෙනවා. ඒ ඉල්ලන්නේ මොකද්ද? මේකට මෙහෙම දෙයක් කරන්න ಭಾರತ್ ඉලෙක්ට්‍රොනික ලිමිටඩ් ආයතනයේ සහභාගීත්වය සහිතව ඉන්දියානු රජය විසින් ලබා දෙන ඩොලර් මිලියන 6ක අරමුදල් යොදාගෙන මේ ඒකකේ පිහිටවන්න අවස්ථාව දෙන්න කියලා. ඒකට අවබෝධතා ගිවිසුම අත්සන් කරන්න. ඒ ගිවිසුම මේ ආයතනයත් එක්කම අත්සන් කරන්න අවශ්‍ය කරන අනුමැතිය තමයි දැන් මේ ඉල්ලා සිටින්නේ. ඒකේ ඊළඟට කියනවා මේකේ ප්‍රධාන මධ්‍යස්ථානයේ සියලුම පිරිවැය නඩත්තු මෙහෙයුම් පිරිවැය නාවික හමුදාවේ වාර්ෂික අයවැය වලින් වෙන් කරන්න ඕන කියලා. ඒ කියන්නේ එළදෙනගේ කොම්බ පැත්ත අපි කිරිදවා ගන්න ඒගොල්ලෝ. ඒක තමයි මේ කියන්නේ. දැන් අපිට අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උතුරේ නැගෙනහිර යුද්ධෙත් විච්ච කාලෙදිවත් නැති තර්ජනයක් තියෙනවා අපේ දීවර ජනතාවට. මොකද ඉන්දියානු බෝට්ටු ඇවිල්ලා මෙහි දැල් කපලා මෙහි ජනතාවගේ මාළු ටික අල්ලගෙන යනවා. ඉන්දියන් සාගරය ගත්තොත් එimhe ඉන්දියාවට විශාල මූදක් තියෙනවා. අපිට තියෙන කුඩා කොටස ඉන්දියාවේ පැතිරීමත් එක්ක හිතනකොට. හැබැයි අපේ කොටස ඒගොල්ලෝ ඇවිල්ලා මාළු ටික අල්ලගෙන යනවා. දැන් අපි කවර හරි හිතා ගන්න ඕනද බැසිල් රාජපක්ෂ මහත්තයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වෙලාවේ මෙන්න මේ අඩුතරමේ මේ දැල් ටික කපන එක බේරගල් දෙන්න හදනවා මේ කියලා. මේ දැල් ටික කපාගෙන යන එක බේරලා දෙන්න මේ ගිහිලා තියෙන කියලා. නෑ මේක කතා කරලා තියෙන්නේ 2018 අර ආරක්ෂක සමුළුවේදී. ඉන්දියාව මේ ඩොලර් මිලියන 6ක් දෙන්නේ අපට ආදරයට නෙමෙයි ඒකට. ඒක හරි පැහැදිලි භූදේශපාලනයේදී අපේ නාවික ශාස්ත්‍රය ඔවුන්ට තියෙන තව තර්ජනයක් හැටියට ඔවුන් දකින්න නිසා ඔවුන්ගේ පාලනයට තොරතුරු නිරීක්ෂණය කිරීම සහ සියල්ල අත්පත් කරගන්න. මේක තමයි ඇත්ත කතාව. එතකොට ඒකට තමයි මේ කැබිනට් සංදේශය ඉදිරිපත් කළා තියෙන්නේ. ඊළඟ ඒකත් වැදගත් එකක්. අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරන තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම. ඒක තමයි ඒක කියන්නේ මොකද්ද? මේ යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් 2022 1/28 දින ඉදිරිපත් කරපු මේකට අදාළව ශ්‍රී ලංකා ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියානු රජයේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම නැමැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට 2022 2/7 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. කියන්නේ කලින් අනුමැතිය ලබා දීලා තියෙනවා. දැන් අන්න ඒකෙදී ඒ කලින් අනුමැතිය ලබා දීපු එකට අවශ්‍ය කරන ගිවිසුම් ගත වෙන්න තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට අනුමැතිය ලබා දීම සහ බලය ලබා දීම තමයි මේ 3/21 කැබිනට් සංදේශයෙන් ඉදිරිපත් කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අර මෝදි ඇමතුමා එනකොට මෝදි අගමැතිතුමා එනකොට කළු කොඩි දාපු කට්ටියත් එතකොට මේ කැබිනට් මණ්ඩලයේ දවස්වල ඉඳලා තමයි මේ අත උස්සලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි වීරවංශ ගම්මන්පිල වගේ කට්ටිය. ඒගොල්ලොත් මේ ඩිජිටල් අනන්‍යතා රාමුවට අත උස්සලා ඇවිල්ලා තියෙනවා. මේ ඩිජිටල් අනන්‍යතා රාමුවේ එක කාරණාවක් තියෙන වැදගත් දෙයක්. මේක කොහොම ක්‍රියාත්මක වෙන එකක්ද මොකට ක්‍රියාත්මක වෙන දෙයක්ද කියන දේ මේකේ පැහැදිලි නෑ. බොහොම සීමිත පිටු ගානකින් තියෙන්නේ. නමුත් එක දෙයක් තියෙනවා.
මොකද මේකට හදනවා joint project monitoring committee. ඒකාබද්ධ මේ ව්‍යාපෘතිය නියාමනය කිරීමේ ඒකාබද්ධ කමිටුවක් හදනවා. මේකෙදි කියන්නේ ඒ කමිටුව හදන්නේ 10 දෙනෙක්ගෙන් කියලා. 10 දෙනෙක්ගෙන් හදනවා කියලා බැලුවම අපි මේක බැලුවා 10 දෙනෙක් 11 දෙනෙක් ඉන්නවා. ප්‍රධාන කට්ටිය 11 දෙනෙක් ඉන්නවා. chairman nominated by GOSL ශ්‍රී ලංකා රජයෙන් සභාපති, කෝචා සමාන සභාපතිත්වය සමසභාපතිත්වය High Commission of India Colombo or representative ඒ කියන්නේ ඉන්දියාවෙන් වෙන්න පුළුවන්. ඒක ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලංකාවේ ඉන්න කෙනා. member secretary representative මෙහි අපේ ලංකාවේ ලේකම් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ලේකම් නියෝජිතයෙක්. ඒ වගේම විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයෙක්. ඒ වගේම representative of development partnership administration 3 division MEE GOI කියන්නේ ඉන්දියාවේ. representative of Indian Ocean Region Division ඉන්දියාවේ. representative integrated finance division ඉන්දියාවේ MEA ඉන්දියා. representatives of implementing agency nominated by GOSL ලංකාවේ රජයෙන් අනුගම. එතන නම දෙනයි. ඒක 10 වෙනියා කියන්නේ කවුද? මේගොල්ලෝ කියන විදිහට මේ 10 දෙනෙක්ගේ කමිටුවක් පත් කරනවා. ඒකෙන් පහක් හැටියට ඉන්දියාවෙන් ලංකාවෙන් වෙන් කරන්නේ. හැබැයි 10 වෙනියා කවුද? representative of project management consultant when appointed as advisor. එයා කොහෙන්ද කියලා නැහැ. කියනවා 10 දෙනෙක් නම් කරනවා මේකේ joint monitoring committee එක. එකෙන් සමානව පහ ඉන්දියාවෙන් ලංකාවෙන් ඉන්නේ. හැබැයි 10 වෙනියා ඉන්දියාවෙන්ද ලංකාවෙන්ද කියලා නැහැ. එයා ඉන්දියාවෙන් පත් කරොත් එකක් ඇඩ්වයිසර් කෙනෙක් විතරයි යා. එයාත් අතුල් කළා තමයි මේ පහ හදන්නේ. ඊළඟට මේකේ කෝරම් එක 60යි. හැබැයි මේකෙන් අපිට හොඳටම පේන මේකෙන් 10 වෙනියා ඉන්දියාවෙන් පත් කරන්න පුළුවන්, ලංකාවෙන් පත් කරන්න පුළුවන්. මේ ඉන්න 9 දෙනාගෙන් දැනට නිශ්චිත වෙන්න 9 දෙනාගෙන් නම් 5 දෙනෙක්ම ඉන්නේ ඉන්දියාවේ. 9න් 5ක් ඉන්දියාවෙන් ඉන්නේ. 10 වෙනියත් ඉන්දියාවෙන් පත් කරොත් 10න් 6ක් ඉන්නේ ඉන්දියාවේ. අත්ත කතාව ඒකයි. දැනට නම් කරලා තියෙන ප්‍රමාණය නිශ්චිතව තියෙන්නේ ඉන්දියාවෙන් 5 දෙනෙක්, ලංකාවෙන් 4 දෙනෙක්. ඒතර මේ ඩිජිටල් රාමුව ගේන්නේ ලංකාවට. ඉන්දියාවට නෙමෙයි. මේ පද්ධතිය හදන්නේ ලංකාවට. හැබැයි ලංකාවට හදන පද්ධතියේ පත් කරන මෙහෙයුම් කමිටුවේ ඔපරේෂන් කමිටි එකේ බහුතරය ඉන්දියාවේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයා ඇමරිකානු පුරවැසියා ඉන්දියාවේ ඥාතියා මේ මොකද කළා තියෙන්නේ? මේක සම්පූර්ණ ඉන්දියාව වෙනුවෙන් හදපු ක්‍රියාවලියක්. ඒක අපිට පැහැදිලි මේ කියන කාරණා ඔක්කොගෙම එක කාරණාවක්. ඒක තමයි මේක මුළුමනින්ම ඩොලර් කෝටි 100කට ලංකාව ඉන්දියාව ළඟ ධන ගස්සපු පාවා දීමේ ගිවිසුම් ක්‍රියාවලියක්. අපි දන්නවා 1987 ඉන්දු ලංකා ගිවිසුම එනකොට පළාත් සභාව හඳුන්වා දීලා ඉන්දියා හමුදාව ලංකාවට ගොඩබස්සලා ලංකාවේ හමුදාවට වඩා දෙගුණයක් ලංකාවට ගෙනල්ලා පරිප්පු දාලා බලහත්කාරය පාලා එදා ජේ.එන්. ඩික්සිත් මහත්තයා පාවිච්චි කළා කරපු ක්‍රියාවලියම ඊට වඩා භයානක විදියට අද මේ ඉන්දියානු මහ කොමසාරිස්වරයා මැදිහත් වෙලා ඔහු මැදිහත් කරගෙන මේ දේ සිද්ධ කරනවා. විශේෂයෙන්ම ගෝපාල් බග්ලේ මහත්තයා කවදා හරි විශ්‍රාම ගිය දවසට පොතක් ලිව්වොත් අපිට මේ කතාවේ අතුල් පැත්ත බලා ගන්න පුළුවන්. අර කොළඹ ඇසයින්මන්ට් කොළඹ භූමිකාව ජේ.එන්. ඩික්සිත් මහත්තයා ලිව්වා වගේ. මේක තමයි ඇත්ත මේගොල්ලෝගේ යට කෙරුවාව. එතකොට අපිට හොයා ගන්න පුළුවන්. හැබැයි එතකොට අපේ රටේ ජාතික ආරක්ෂාව, අපේ රටේ මුහුදු තීරය, අපේ රටට මොනවා වෙලා තියෙද කියලා හිතන්න බෑ. මේක තමයි ප්‍රශ්නේ. දැන් මේ ඉන්දියාවේ පැත්ත ඩොලර් බිලියන 1කට. දැන් ඊළඟට හැරෙනවා චීනෙට ඩොලර් බිලියන 2.5ක් ඉල්ලන්න. දැන් චීන විදේශ ඇමතිවරයා ඉන්දියාවට ගිහිල්ලා මේ දවස්වල. දැන් ඒතර චීන මේට හිලව්වට මොනවද ඉල්ලයිද? ඒක දැන් කොහේ කෙටුම්පත් කරලා ගිවිසුම් හදාගෙන ඉන්නවද කියලා රට දන්නේ නැහැ. ජනතාව දන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. ඒකත් කොයි විදියට ඊට පස්සේ ක්‍රියාත්මක වෙනවද කියලා අපි දන්නේ නැහැ. මොකද අපි දන්නවා අපි භූදේශපාලනීය පිහිටීම අනුව එකක් ඉන්දියානු, ඇමරිකානු, ජපන් පැත්තේ සහ චීන, පාකිස්තානු, රුසියානු කඳවුරු පැත්තේ මේ පැති දෙකේ හිර වෙලා ඉන්නේ. මේක තමයි ඇත්ත යථාර්ථය.
ඒක නිසා මේක ඉතාම බරපතලයි. ඊළඟට අපිට පැහැදිලි කරන්න තියෙන තව කාරණාවක් විශේෂයෙන්ම මේ අර්බුදේ කොහොමද මේගොල්ලෝ ව්‍යාපාරයක් කරගන්නේ කියලා. අර්බුදේ කොහොමද මේගොල්ලෝ හම්බ කරගැනීමේ ඒගොල්ලෝගේ උපයීම් මාර්ගයක් කරගෙන තියෙන්නේ කියලා. මේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා 18 වෙනි කැබිනට් පත්‍රිකාව හැටියට මේක මේ විදුලි බල අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සතු තාප බලාගාර සඳහා ඉන්ධන හදිස්සි මිලදී ගැනීම. ඉන්ධන හදිස්සි මිලදී ගැනීම. මේ හදිස්සි මිලදී ගැනීම තමයි මේ ජාවාරමේ මාෆියාවේ තියෙන ලොකුම ක්‍රියාවලිය. එතකොට මේ හදිස්සි මිලදී ගැනීම වලට මෙතෙක් අරගෙන තියෙන නූර්දාස් ජෙනරල් ට්‍රේඩින් කියන ආයතනය ඩුබායි වල UAE වල මේ පවතින ඉන්ධන මිල අස්ථාවර තත්ත්වය සහ රුසියාව හා යුක්‍රේනය අතර පවතින යුදමය වාතාවරණය නිසා සහ අනිකුත් සාධක හේතු වෙන අපි දන්නේ නැහැ. අනිකුත් සාධක කියන්නේ මොනවද කියලා. මුලින් එකඟ වූ සැපයුම් කරවන නූර්දාස් ජෙනරල් ට්‍රේඩින් ඩුබායි සමාගම 2022 3.10 දිනදී අංක දරන ලිපිය මගින් යෝජනාව සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒතර ඒක ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරලා තියෙනවලු හැමුණුම එක කියලා තියෙනවා. හැමුණුම එකක් මේකේ නැහැ. සමහරට තියෙනවා ඇති. එහෙම එකක් අපට ලැබිලා නැහැ. ඊළඟට වැදගත් දේ දෙවෙනි එක. 2-3 යට දෙවුන් කියනවා. කවුද මේ කියන්නේ? මේ සංදේශ ඉදිරිපත් කරන පවිත්‍රා වන්‍යාරච්චි විදුලි බල අමාත්‍යතුමිය කියනවා නිර්මාණය වී ඇති පෙර නොවුවිරු තත්ත්වය සැලකිලිට ගනිමින්. ඒ කියන්නේ මේ දැන් රට තුල නිර්මාණය වෙලා තියෙන පෙර නොවුවිරු තත්ත්වය. මේ කරන්ට් යන එක, ලයිට් නැතුව ඉන්න එක මීට කලින් වෙලා නැහැ. දැන් මේ පෙර නොවුවිරු තත්ත්වය. අපි දන්නවා කරන්ට් කපනවා. ඒක දන්නවා. හැබැයි මේක මහා විශේෂ ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා විදුලි විසන්ධි වීම වළක්වා ගැනීම සාමාන්‍ය ජනතාවට අඛණ්ඩ විදුලි සැපයීම සහතික කිරීම සඳහා ප්‍රසම්පාදන ආයතන ඉල්ලීම මත එහෙම ඉල්ලීමක් ප්‍රසම්පාදන ආයතනය කළා තියෙනවා කියලා ලිපියක් නැහැ. ලංවීමට සෙන්ට් ඉග්නාසිස් එනර්ජි සවුත් ඇෆ්‍රිකාව වෙතින් ලද අන්සොලිසිටඩ් මිල ඉදිරිපත් කිරීම වහාම ඇගීමට ලක් කිරීමට තීරණය කරන ලදී. මේ අප්‍රිකානු සමාගම ඉග්නාසිස් එනර්ජි කියලා සමාගමකින් ඇවිල්ලා තියෙනවලු මේ යෝජනාව. ඒක ටෙන්ඩර් ක්‍රියාවලියකට ඉදිරිපත් නොකර තරංකාරී මිලදී ගැනීමේ ක්‍රියාවලියට යන්නේ නැතුව අන්සොලිසිටඩ් ප්‍රොපෝසල් එකක් හැටියට ගන්න කියලා කැබිනට් මණ්ඩලයටම කියනවා. අපි හෙව්වා මේ කියන සමාගම කවුද කියලා පොඩ්ඩක්. ඉතින් අපි එහෙම නමක් ආවම පස්සේ හොයලා බලන්න බෑ මේගොල්ලෝ කවුද කියලා. ඉග්නාසිස් කියන්නේ කවුද? මේ සමාගම මොකද්ද කියලා අපි චුට්ටක් බැලුවා. එතකොට මකන්‍යා ඉග්නාසිස් තමයි මේ සමාගම මේ නම ඉදිරිපත් කරලා තියෙන මේ යෝජනා ඉදිරිපත් කරලා තියෙන අය. ඒ මකන්‍යා ඉග්නාසිස්ගේ මේ සමාගම ඔබට පේනවා මේ තියෙන මේ සමාගමට අදාළ වෙබ් අඩවියේ මුල් පිටුව. මේක ඇවිල්ලා මේ මයිනින් කම්පැනි එකක්. පතල් කැණීම් ආයතනයක්. විදුලි හපයන එකක් නෙමෙයි. මේ ඉන්නේ ඉග්නාසිස් මේ කළු අප්‍රිකානු පුජ්‍යලයක්. මැනේජ්මන්ට් එකේ යාගෙන මකන්‍යා ඉග්නාසිස් ෆවුන්ඩර් ඇන්ඩ් CEO මේ පුජ්‍යලයා. එතකොට මේ මකන්‍යා ඉග්නාසිස්ට හදිස්සියේ හීනයක් දැකලා එකපාර ලංකාවේ විදුලි අර්බුදයක් තියෙන බව පෙනිලා මේ ගැන දුක හිතිලා පතල් ගැනීම පැත්තක තියලා ලංකාවට තෙල් සපයන්න ඕන කියලා හිතිලා මේ විදුලිය සපයන්න ඕන කියලා හිතිලා ඉන්ධන සපයීමේ සම්බන්ධයෙන් අර UAE සමාගම මේක අත්හරි කියලා දැනිලා මකන්‍යා ඉග්නාසිස් කෙලින්ම ලියලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමාට ලියුමක්. බලන්න අප්‍රිකාවේ මිනිස්සෙක් වුණත් මේ මිනිස්සයාගේ හිත කම්පණය වෙලා තියෙන තරම මකන්‍යා ඉග්නාසිස් කෙලින්ම ලියලා තියෙනවා ලියුමක් මාර්තු 9 වෙනිදා මේ ඊයේ පෙරේදා මාර්තු 9 වෙනිදා චෙයාමන් ට ලියුමක් කියලා තියෙනවා. එයා තමයි මේක කියන්නේ. ඒක ඊට පස්සේ එයා කල්පනා කරලා තියෙනවා මේක චෙයාමන්ට යන එක ප්‍රමාද වුණොත් කියලා බයට මේක යවලා තියෙනවා තව කාට හරි ඇමතුමෙකුට. දැන් අපි මේ ඇමතිවරුතුමාගේ නම හොයාගන්න try කරා සෑහෙන්න 10 වෙනිදා. 9 වෙනිදා මකන්‍යා යවනවා 3-10 වෙනිදා මේ ඇමතුමා ලියන මෙහෙම ලේකම්තුමිය CB මෙම යෝජනාව සම්බන්ධව සම්බන්ධීකාරක ජයන්ත ආතාවුද මහතාගේ නියෝජිතයින් සමග කතා කර කඩිනමින් පියවර ගන්න. දැන් ජයන්ත ආතාවුද කවුද කියලා හොයාගන්න ඕන ඊළඟට.
ජයන්ත ආතාවුද මහතාගේ නියෝජිතයින් එක්ක කතා කරලා කඩිනමින් පියවර ගන්න කියලා රාජපක්ෂ කෙනෙක් තමයි මේ අස්සම් කළා තියෙන්නේ. කෙටියා මේ අස්සම් කළා තියෙන්නේ. ඉතින් අකුරු තුනේ රාජපක්ෂ. අකුරු තුනේ නමක් තියෙන රාජපක්ෂ. ඉතින් අකුරු තුනක් තියෙනවා. බැසිල් ඉන්නවා, නාමල් ඉන්නවා, චමල් ඉන්නවනේ. ඉතින් අපි හොයලා බැලුවා පොඩි අත් අකුරු සංසන්දනය කළා. බලනකොට මේක තියෙන්නේ මේ ටිකක් වයසක 70 පැනපු අත් අකුරු වලින් තියෙන්නේ. බලනකොට වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහත්තයාගේ තමයි. ඉතින් චමල් රාජපක්ෂ මහත්තයා තමයි දැන් ලියලා තියෙන්නේ මේ. ජයන්ත ආතාවුදගේ නියෝජිතයොත් එක මේ වැඩේ ඉක්මන් කරගන්න කියලා. ඒ ඉක්මන් කරගන්න තමයි 3:10 වෙනිදා එහෙම කිව්වන් පස්සේ අපේ පවිත්‍රා දේවිය ඇමතුමිය 3:12 වෙනිදා මේ ලිපිය සකස් කරලා ඉදිරිපත් කරනවා. බලන්න මොන තරම් කඩිනමින්ද. අප්‍රිකාවේ ඉන්න ඉග්නාසිස් මහත්තයාට හිතෙනවා 3:09 වෙනිදා. එතුමා හීනයක් දැකලා. එතුමා ටක් ගාලා ලියුමක් කියවනවා. චමල් ඇමතුමා අස්සනක් ගහනවා 3:10 ජයන්ත ආතාවුදගේ නියෝජිතයොත් එක්ක මේක බලන්න කියලා. පවිත්‍රා දේවිය ඇමතුමිය ආයි නාන්න ඇවිල්ලා. එතුමිය 3:12 වෙනිදාම මේක කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් හදලා දානවා. අන්සොලිසිටඩ් ක්‍රමයටම මිලදී ගන්න කියලා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ මේක හදන්නේ දැන් ශ්‍රී ලංකා රුපියල් වලින් මිල කරන්නේ. ශ්‍රී ලංකා රුපියල් වලින් 188.6ට මිලදී ගැනීමට දරනවා ශ්‍රී ඇමරිකානු ඩොලර් එකක් රුපියල් 260 පදනමට. 260සේ සලකා තමයි 188ට මිල කරන්නේ. එතකොට ඇමරිකන් ඩොලර් එක දැන් 290යි නිල වශයෙන්. එතකොට දැන් 290ට තමයි ඊළඟට මිල කරන්න ඕන. ඒ පදනමින් මේක හදනකොට කොච්චර කාලයකටද? minimum 12 months and possible 60 month extension. අවම වශයෙන් මාස 12කට උපරිම වශයෙන් අවුරුදු 5කට යන්න පුළුවන් විදිය කිව්සමක් මේක. හදිස්සි මිලදී ගැනීමක් අවුරුදු 5කට. පතාල් කම්පැනියකින් ඩීසල් මිලදී ගන්න. පතාල් කම්පැනියකින් තාප බලාගාරයට අවශ්‍ය වෙන ඉන්ධන මිලදී ගන්නවා හදිස්සි මිලදී ගැනීමක් අවුරුදු 5කට. එතකොට කල්පනා කරන්න අවුරුදු 5කින් තමයි මේ possible හදිස්සි මිලදී ගැනීම. අවම වශයෙන් මාස 12කට උපරිම වශයෙන් අවුරුදු 5කට. එතකොට මේවා යට මොනතරම් ගනුදෙනු තියෙන්න පුළුවන්ද? තරංකාරී මිලදී ගැනීම ක්‍රමයක් නැහැ. ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරන්නේ නැහැ. එතකොට අප්‍රිකාවේ ඉන්න අර නිව් පෝර්ට්‍රස් වගේ අප්‍රිකාවේ ඉන්න ඉග්නාසිස්ට සිහිනයක් දැකලා එකපාරට ලංකාවේ ප්‍රශ්න ගැන පපු කැවුතු දැවිල්ලවිල්ලා පතල් කමින් එක පැත්තකින් තියලා එයා එනවා මෙහෙට ඩීසල් සපයන්න. කාට කියන්නේද? පවිත්‍රා දේවිය දන්නේ නැතුවද මේ මොනවද වෙන්නේ කියලා? පවිත්‍රා දේවිය දන්නේ නැතුවද මේ මොනවද වෙන්නේ කියලා? ඉතින් මේක තමයි ඇත්ත தත්ත්වය. ඉතින් මේ අයියලා මල්ලිලා ටික අර්බුදේ දියබුම් ගහනවා. අපි රටේ ජනතාවට කියන්න තියෙන එකයි. මේ විදුලි අර්බුදය හදන්නේ මේ වෙලාවේ මෙන්න මේවට. අපේ රටේ මේවා තමයි man made disaster. මිනිස් අපරාධ. ඒකට දේශපාලන බලය පාවිච්චි කරනවා, ජනතාවගේ ඡන්දය පාවිච්චි කරනවා, ජනතාවගේ කැමැත්ත පාවිච්චි කරනවා. මේ රාජපක්ෂවරු යුද්ධය කරලා රට බේරගත්තයි කියලා තියෙන හැඟීම පාවිච්චි කරනවා. ජාතිවාදී පාවිච්චි කරනවා. ආගම පාවිච්චි කරනවා. කරන මේ විනාශය තමයි අද මේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් මේක හරි බරපතලයි. ඒ නිසා විශේෂයෙන්ම අද වෙනකොට විදුලි බල මණ්ඩලයේ මේ 24 වෙනිදා ලිපියක් එනවා විදුලි බල මණ්ඩලයේ ෆයිනෑන්ස් මැනේජර් ලියනවා critical financial position of CB. අද විදුලි බල මණ්ඩලයේ පඩි ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා සේවකයින්ට. ඒ තත්ත්වයට පත් කරලා තියෙද්දි තමයි විදුලි බල මණ්ඩලයේ මේ අර්බුදේ පාවිච්චි කරලා අර්බුදේ දියබුම් ගහනවා නායකයෝ ආණ්ඩුව රාජපක්ෂලා. අපි කියන්නේ මේ රටේ ජනතාවට මේ ගැන සිහිබුද්ධියෙන් ඉන්න. අර්බුදයක් තියෙන බව ඇත්ත. අර්බුදේ උත්තර හොයා ගන්නත් ඕන බව ඇත්ත. හැබැයි මේ අර්බුදේ ඇවිල්ලා ස්වභාවික අර්බුදයක්ුත් නෙමෙයි. මේ අර්බුදේ ඇවිල්ලා ස්වභාවික අර්බුදයක් හේතු කරගෙන කොරෝනා වසංගතේ පෙන්නලා මුලින් කරපු දේ දැන් ඩොලර් අර්බුදේ පෙන්නලා මේගොල්ලෝ අපේ රටේ ජනතාවගේ රීරි මාංශයම උරාගෙන බොන මාපිල්ලු බවට පත් වෙලා ඉන්නේ. මේක තමයි ඇත්ත තත්ත්වය. මේ මාපිල්ලුන්ව පරාජය කරන්න ඕන. මේ මාපිල්ලු පරාජය කළා රටේ ජනතාව ජයග්‍රහණය කරා ගෙනියන්න ඕන. ඒ නිසා අපි මේ කාරණා ටික එළිදරව් කරේ විශේෂයෙන්ම රටත් ජනතාවත් මේ
තක්කඩි පිළිබඳව අවබෝධයෙන් ඉන්න ඕන නිසා. රජයක් මේවද කරන්න ඕන. දැන් ආණ්ඩුවක් හැටියට මේ දැන් කරන්න ඕනකම තියෙන්නේ මේ විදියට මේ රටේ තියෙන සම්පත් ටික විකුණන එකද? සම්පත් ටික වල තමන්ගේ ගිණුම් වලට පැන්ඩෝරා account වලට සල්ලි එකතු කරන එකද? අපි හිතන එක නෙමෙයි. එකක් ආණ්ඩුවට මේ වෙලාවේ කරන්න පුළුවන් ජනතාවට දැනෙන්න ඕන ආණ්ඩුවේ නායකයින්ට තමන්ගේ ප්‍රශ්න දැනෙනවා කියලා. ඔබ ගෑස් පොලිමේ ඉන්නවා නම් එතකොට ආණ්ඩුවේ ඇමතිවරයාට දැනෙනවා නම් මේ ජනතාව ගෑස් පොලිමේ ඉන්න එක ආණ්ඩුවේ ඇමතිවරයාට ප්‍රශ්නයක් කියලා. ඒක ගෑස් පොලිමේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්න ඕන. තෙල් පොලිමේ ඉන්න කෙනාට දැනෙන්න ඕන. හැබැයි ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ පිස්සු විකාර කතාවල් වලිනුයි ප්‍රකාශ වලිනුයි මේ වගේ වැඩවලිනුයි එහෙම දැනෙන්නේ නැහැ. අද මොන ඇමතිවරයාද කියලා තියෙන්නේ? කැබිනට් මණ්ඩලේ කවද්ද තීරණ කරන් තියෙන්නේ? මේ ප්‍රශ්න නිසා අපිට කොළඹ ගයක් තියන අය නිල නිවාස වලින් අයින් වෙලා විතාවකාලිකව නඩත්තු වියදම් අඩු කරගමු කියලා. ඒකේ මුදල් ලගේ පොඩි වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ඔළුවට දෙන සංකල්ප ලොකුයි. පාර්ලිමේන්තුවේ කෑම එකේ වියදම පොඩි වෙන්න පුළුවන් මේ ටෙන්ඩර් එකකින් ගහන ගහිල්ලට වඩා. හැබැයි මේ වෙලාවේ කැපකිරීමක් කරනවා කියලා දැනෙන්න ඒක නතර කරන්න පුළුවන්. විශ්‍රාම වැටුප පොඩි වෙන්න පුළුවන් ටෙන්ඩර් එකකින් ගහන ගහිල්ලට වඩා. හැබැයි ඒක නවත්තන්න පුළුවන්. ඉස්සරහින් පිටිපස්සෙන් අධිආරක්ෂකව දාගෙන යන වාහන පෙළ අර ගමනක් බිමනක් යන විදියක් නැතුව ලෙඩෙක් ස්පිරිතාලෙට ගෙන යන විදියක් නැතුව ඉන්න මිනිස්සුන්ට දැනෙන විදිය ඇමතිවරයාට නවත්තන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයට නවත්තන්න පුළුවන්. ඒක වියදම පොඩි වෙන්න පුළුවන්. හොරකමට වඩා. හැබැයි දනවන්න පුළුවන් මිනිස්සුන්ට. අපි සාමූහික ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙනවා පෙනී ඉන්නවා කියලා. ඇමති පුත්තු ඇමතිකම දරන පුත්තු රටවල් ගාන ගිහිල්ලා දේ යටින් පියාඹින්න හදන ඒවා ඕන නවත්තන්න පුළුවන්. නිකන් ජොලියට අහසින් පැනලා පියාසර කරන්න හදන ඒවා ජනාධිපති තාත්තලට කියලා බාප්පලට කියලා නවත්ත ගන්න පුළුවන්. එතකොට රටේ ජනතාවට දැනෙනවා අපේ ප්‍රශ්නේ ආණ්ඩුවට දෙන්නලා තියෙන්නේ කියලා. මොන විදේශ ඇමතිවරයාද ලංකාවේ විදේශ කටයුතු වල මේ වෙනකොට රටකට ගිහිල්ලා ණය ගෙවීම් කල් දා ගන්න කියලා කතා කරේ? මොන නියෝජ්‍ය ඇමතිවරයාද? මොන රාජ්‍ය නායකයාද ලංකාවේ? ඕගොල්ලෝ මාධ්‍යයක පෙන්වුවාද එහෙම එකක්? විදේශ කටයුතු අමාත්‍යාංශي ඩිප්ලොමැට්ස්ලා විදේශ කටයුතු ඇමතිවරයා ණය ගෙවන්න තියෙන රටකට ගිහිල්ලා සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා. මේ අඩු කරගන්න කියලා. දැන් බැසිල් රාජපක්ෂ මේ කඩිය මේ ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා මේ පාවා දීම කළ එනකොට මොන ඇමතිවරයාද රටකට ගිහිල්ලා ඉල්ලුවේ අපේ ණය කල් දා ගන්න කියලා. සමාලෝචනයක් කරන්න කියලා. ඉතින් කොහොමද රටේ ජනතාව විශ්වාස කරන්නේ මේ ආණ්ඩුව මේ ප්‍රශ්නෙට උත්තර හොයනවා කියලා? විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ තියෙනවා ඒ රටවල් වල කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ 30 අවුරුදු යුද්ධයක් නිසා විදේශගත වෙච්ච අයගේ පෙන්ෂන් ෆන්ඩ් එකක් තියෙනවා. ඒගොල්ලෝගේ දරුවෝ විවාහ වෙලා වෙන ජීවිත ගත කරනවා. වැඩි හිටියොත් ලංකාවට එන්න කැමතියි. ඒ පෙන්ෂන් ෆන්ඩ් එකේ සමහරුන්ට ඩොලර් ලක්ෂ විතර තියෙනවා. ඒ සල්ලි අරගෙන එන්න අපි එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ ප්‍රතිලාභ දෙනවා. මේ පහසුකම් දෙනවා කියලා මොන ඇමතිද කිව්වේ? මේ ආණ්ඩුවෙන් එහෙම කිව්වද? එහෙම කැනඩාවේ අවුරුදු 30ක යුද්ධයක් ඉවරයි රටේ. ගියපු අය ඉන්නවා. විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ව්‍යාපාරිකයෝ මහා පරිමාණ. ඒගොල්ලන්ට දීලා තියෙන සහතිකය මොකද්ද? මේ රටේ ඩොලර් ගෙනාවොත් හොරකම් කරන්නේ නැහැ කියලා. ඒ ආයෝජන වලට දෙන පහසුකමක් කියලා තියෙනවද? කෙටි කාලීනව හරි. දැන් මේ අවුරුදු 5කට තෙල් ගන්න, ඩීසල් ගන්න, පතල් කැණීම් කම්පැනියක් හොයාගන්න පුළුවන් නම් අප්‍රිකාවේ තියෙන මේ නායකයන්ට බැරිද ලංකාවේ ඉන්න මිනිස්සු ටිකක් හොයාගන්න පිටරටින්? කල්පනා කරලා බලන්න. යෝජනා ගන්න බැරිද? දැන් මේ ඉග්නාසිස්ට හිතේ පහළ වෙච්ච හීනකින්ද ලංකාවට එන්නේ? මේගොල්ලෝ දවස් දෙක තුනකින් මේව හදලා තියෙනවනේ ලියකියවිලි ඔක්කොම ටික. හදලා කැඳවගෙන තියෙනවනේ. හදිස්සි මිලදී ගැනීම කරන්න අවුරුදු 5කට. මාර හදිස්සි කාලේ. මාසයක් දෙකකට නම් හදිස්සි මිලදී ගැනීමක් කියන්න පුළුවන් නේ. අවුරුදු 5ක් මොන හදිස්සිද? ඈ? ඒ කියන්නේ මේගොල්ලෝ හිතන අවුරුදු 5ක්ම වහින්නේ නැහැ කියලා. ලංකාවට. අවුරුදු 5ක්ම විදුලි බිල මෙහෙම තමයි කියලා. එහෙන් ලබන ආණ්ඩුවටත් එක මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙන්නේ හොරකම් කරන්න. ඉතින් ඒ කාලේ මහන්සි අරගෙන හොයාපල්ලකෝ මේ සංචාරක කර්මාන්ත දිනු කරන හැටි, අපනයන ආදායම් වැඩි කරන හැටි, මේ රටට ඩොලර් ගේන වෙන ක්‍රමයක් හොයන හැටි, සොෆ්ට්වෙයාර් තාක්ෂණය දිනු කරන හැටි, මුදුකාංග ශිල්පීන් රට යවන හැටි, දොස්තර රටියක් රට යවන හැටි,
පිටරට ඉන්න මිනිස්සුගේ ආයෝජන ටිකක් ලංකාවට කියන හැටි. අපේ ආපනයන ආදායම වැඩි කරන හැටි. අපිට නම් අවුරුදු 5ක් ඕනේ නැහැ මේ ටික කරන්න. අවුරුදු 2-3කින් ප්ලෑන් ගන්න පුළුවන් වැඩක් නේ. දැන් අවුරුදු 5ක් හදිසි මිලදී ගැනීම වලට පතල් කැනීම් කම්පැනි එකකින් ඩීසල් ගන්න වෙනවා නම් ඊට වඩා කොච්චර දේවල් ගන්න පුළුවන්ද? ඒකින්ද අපි කියනවා යෝජනා ගොඩක් තියෙනවා රටේ ජනතාවටත්. අපටත් තියෙන යෝජනා. හැබැයි මේ ආණ්ඩුව වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ ආණ්ඩුව වලින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා නෙමෙයි. හොරකම් නොකරන, නාස්ති නොකරන ජනතාවට වග කියන පාලනයක් හදලා මිසක මේ අර්බුදයට උත්තර හොයන්න බෑ. දැන් රටේ ජනතාව රට බාර දෙන්න ඕනේ එක හොරු කණ්ඩායමකින් තව හොරු කණ්ඩායමකට නෙමෙයිනේ. අපි හිතන දේ නම් රජානෝ ආවත් පුතානෝ ආවත් සැලැස්මක් නැත්තම් වැඩපිළිවෙලක් නැත්තම් නාස්තිය දූෂණය නවත්තන්න බැරි නම් හොරකම නවත්තන්න බැරි නම් රටේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න බැරි නම් මේ දේවල් කරන්න බෑ. අපි කියනවා නාස්තිය නතර කිරීම, දූෂණය නතර කිරීම ආර්ථිකය හදන එකම මඟ නෙමෙයි. හැබැයි ඒක නැතුව හිතන්නවත් බෑ. ඉතින් අපිට හිතන ඔය පාර්ලිමේන්තුවේ මේ පැත්තේ ඉන්න කට්ටියයි මේ පැත්තේ ඉන්න කට්ටියයි දෙගොල්ල හවුලේ හොරකම් කරන කට්ටිය. හවුලේ හොරකම් කරපු කට්ටිය. මේ ආණ්ඩුවේ හොරකම් අත උස්සපු කට්ටිය. මේ ආණ්ඩුවේ හොරකම් කවර් කරපු කට්ටිය. ඒක හොඳට පැහැදිලිනේ. තමන්ගේ ආණ්ඩුවේ ඉඳිද්දි මහ බැංකු බැඳුම් කර වංචාවට සපෝට් එක දීලා මේ ආණ්ඩුවේ දැන් ඉන්න පරණ හොරු ටික ආරක්ෂා කරපු කට්ටිය කොහොමද ඇවිල්ලා කියන්නේ අපේ ආයෝජකයෝ ඉන්න අරයා ගේන්න පුළුවන් මෙයා ගේන්න පුළුවන් කියලා. ඒ ගේන්න පුළුවනුත් මේ වගේ තමයි. පුතානෝට දුන්නත් ඉග්නාසියස්ලා එනවා. නිව්පෝර්ට්‍රස්ලා එනවා. ඒක තමයි වෙනසක් නෑ අපිට හිතන්නේ. අපි පැහැදිලිව කියන්නේ. ඒක නිසා මේ රටේ මේ වෙනස කරන්න පුළුවන් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි. අද ජනතාව ඒකට පෙළ ගැහිලා ඉන්න බව ඔබ පහුගියදා නුගේගොඩනුත් සාක්ෂි හැටියට දැක්කා. අද රටේ ජනතාවට ඕනකම තියෙන්නේ මේ වලට වැටිලා ඉන්න මිනිසුන්ට තව මීට වඩා ලොකු වලකට වැටෙන්න නෙමෙයි. අපි හිතන විදියට. ප්‍රවචන අනුසාරයෙන් අර්ථ සම්බන්ධයෙන් විපක්ෂයේ වගේම උතුමාලා සත්‍යක පාරමයි සංවිධානය කරලා නමුත් ජනතාව තමන්ගේ අවස්ථාවේ තමන්ගේ අවශ්‍ය ප්‍රධාන භාණ්ඩ දේවල් ගන්න ගියාම කිසිදුමක් තාම මේ වෙනකොට වෙලා නැහැ. මේ සම්බන්ධයෙන් විපද උතුමාලා දෙන්නේ. වෙලා නැහැ කියන්නේ? ජනතාව යනවා තමන්ගේ බඩු පිළිදෙන අවස්ථාවෙන් ගන්න ගියාම මේ බඩු වල වැඩිමක් නිසා කවීමක් සිද්ධ වීමක් නැහැ. නම් ඔබතුමාලා විපක්ෂයක් හැටියට පාරමයි සංවිධානය කරලා රජයට බල කිරීම කරනවා. නමුත් ජනතාව කිසිම වෙලා නැහැ තාම. ඉතින් ජනතාවගේ ප්‍රශ්න තියෙන ජනතාවට දැනෙන දෙන්නේ අපි කියන්නේ. අපි විපක්ෂයේ ඉඳගෙන ජනතාවගේ ප්‍රශ්න නෙමෙයි නියෝජනය කරන්නේ. අපි ජනතාවට නැති ප්‍රශ්න නියෝජනය කරන්නේ නැහැ. අපි ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා පාරේ පොලිමේ ඉන්න ඔක්කොම ජනතාවට මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න බෑ. එහෙම එන්නේ නැහැ. හැබැයි මේ ජනතාවගේ හදවත කියනවා මේක මමත් සම්බන්ධ වෙන්න ඕන දෙයක් කියලා. අපි හිතනවා මේ ජනතාව ස්වාධීනව මේ කටයුතු වලට මැදිහත් වෙනවා ඉදිරියේදී. ඉතින් ජනතාව වෙනුවෙන් තමයි අපි ඉතින් කියන්නේ. ජනතාවට නැති ප්‍රශ්නයක් අපි කියන්නේ. මෙන්න ජනතාවට නැති ප්‍රශ්න කියන්නේ මේගොල්ලෝ. ජනතාවට නැති ප්‍රශ්න තමයි ඉන්දියාවට ගිහිල්ලා බැසිල් රාජපක්ෂ කියන්නේ. ජනතාව කියන්නේ නැහැ නේ ඩෝනියර් යානයක් ඕන දැන් අපිට මේ වෙලාවේ කියලා. ජනතාව කියන්නේ නැහැ නේ නාවක තටාකාංගනයක් ඕන කියලා. ජනතාව කියන්නේ නැහැ නේ දැන් තියෙන මාර අමාරුව තියෙන ගෙදර ගෙනියන ඩිජිටල් රාමුවක් නැහැ කියලා. ජනතාව කියන්නේ නැහැ නේ මේ පතල් කම්පැනි එකකින් හරි ඩීසල් ගෙනින් කියලා. ඉතින් ඒව ජනතාවට තේරෙන්නේ නැහැ නේ. ජනතාව මේ ලියුම් කියවන්නේ නැහැ නේ. ජනතාව තියා ඔයා හිතනවාද මේ 21 වෙනිදා කැබිනට් මණ්ඩලයේ අත උස්සපු නිදාගෙන ඉන්න කට්ටිය මේ දැකලා තියෙනවා කියලා? දැන් මේ මම කියපු දේ දැනගෙන අත උස්සුවා කියලා හිතනවාද? කැබිනට් මණ්ඩලේ? නෑ. එක්කෙනෙක්වත් දන්නේ නෑ. බැසිල් සර් විතරයි දන්නේ. බැසිලුයි සර්ුයි විතරයි. ඒකින්ද ජනතාවත් මේවට ස්වාධීන මැදිහත් වෙනවා. අපිට පේනවා සමහර තැන්වල ජනතාව ස්වාධීන මැදිහත් වෙනවා. ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්නේ අපි. ඒක අපි හිතන්නේ ජනතාව ඔක්කොම මේකට එන්න ඕන කියලා. එහෙම එන්නේ නැහැ. හැබැයි එහෙම වෙන දවසේ වැඩි ගාවකුත් නෙමෙයි. මම එන කාරණාව ඔබතුමාට කිව්වේ දැන් ඔය කරන හැම දෙයකින්ම ජනතාවට අවශ්‍යතාවය ඉතු වෙන්නේ නැහැ කියන කාරණාවක් කරා. නෑ. ජනතාවට අවශ්‍ය නැති දෙයක් නෑ. එහෙම හිතන්න එපා. ඔයාට අවශ්‍ය නැද්ද? ඔයාගේ ගෙදර පස්සේ ඔක්කොම විසදිලාද මෙතනට ඇවිල්ලා නැහනේ. අපිට අවශ්‍යයි නේද? අපි එහෙම තමයි හැම ජනතාවටම අවශ්‍යයි. හැබැයි හැමෝටම මේ දවසේ ඇවිල්ලා උද්ඝෝෂණ කරන පෙළපාලිය යන්න විතරක් කරන්න බෑ. හැබැයි මේ தත්ත්වෙ දිගට ගියොත් ඒකට වැඩි දවසකුත් නෑ. එතකොට දැන් අපි දැක්කා ප්‍රවිධානයේ ප්‍රාප්තික සම්මුතිය ජනපදවල ඇගෙනවා දැන් ඉදිරියේදී උත්සව සමයක් එනවා. සිංහලාංග උත්සවය. මේ උත්සවයේදී ජනතාවට දෙන ටොපියක් මේ බඩු පිළ අපි අඩු කරලා සහන රසක් වෙනවා කියන කාරණාව සම්බන්ධ. ඒකට දෝතු මාර්ග බලන්නේ. මොකද ඒක සර්වපාක්ෂික සමුළුකුත් නෙවෙයි නීති. සර්ව කියන්නේ මොකද්ද? සියලු නේද?
සර්ව නැති එකට සර්වයි කියලා දාගත්තට පස්සේ ඉතින් අනිත් දේවල් ගැන විශ්වාස කරන්නේ කොහොමද? සර්ව කෑල්ල කපලා ටික දෙනෙක් එකතු වුණා. අපි ලිඳනග සංගමයේ වගේ එකතු වුණා කියලා කිව්වනම් ඔන්න ඕක පොඩක් විශ්වාස ගන්න පුළුවන් ඊළඟට කියන දේත් ඇත්ත කියලා. සර්ව නොවන පාක්ෂික සමුළුවකට සර්ව කියලා එකෙන්ම තේරෙනවනේ ඊටු ටිකක් බොරු කියලා. විමාන විරාන්ත මේ ගම්මක් කියලා මාත්‍රු ගියා දැන් දල්දා මාලිකාවෙන් මහානායකතුම හමුවේ. දැන් නිකම්ම මේ බහුතර බලයක් දෙන්න ඕන නෑ මේ රජයේ පාර්ලිමේන්තුවේදී මේ සිතාත්ම නැති ගන්නවා කියලා. එතකොට මොකක්ද ඒ සම්බන්ධව? දැන් දන්නේ මතක් වුණේ. නේද? දැන් දන්නේ මතක් වුණේ. දැන් මේ ඔක්කොම අත උස්සද්දී ඔක මතක් වුනේ නැද්ද? දැන් මේකෙත් තියෙන ඒගොල්ලෝ අත උස්සලා එළියට බහැපුවා. අපිට අහන්න තියෙන්නේ දැන්ද මතක්නේ කියලා තමයි. ඒක ඡන්දේ කාලෙමනේ අපි කිව්වේ. අපි ඒගොල්ලන්ට නෙමෙයි ජනතාවට කිව්වනේ. මේ අයියයි මල්ලි දෙන්න එක පවුල එක ගෙදර කට්ටිය 3න් 2 බලය දෙන්න එපා කියලා. 3න් 2 දුන්නොත් වෙන්නේ මොකද්ද කියලා අපි කිව්වනේ. ඉතින් අපි ඡන්දේ කාලෙම කියපුවා ඒගොල්ලෝ දැන් කියලා වැඩක් නැහැ නේ. මේ ඔක්කොම අත උස්සලා බලය දීලා හදලා සියල්ල විපතට විනාශයට පත් කළා එළියට බහැලා. දැන් හරි මතක් වෙච්ච එක නම් ඉතින් හොඳයි. හැබැයි දැන්ද මතක් වුණේ කියලා තමයි අහන්න තියෙන්නේ. හරිනේ නම් බොම්ස්. දැන් සජිත් මහත්තයා ඊගාව බලය ගන්නවා කියලා ඒ අසහනේ ඉන්නවා. ඊගාව රජයක් යටතේ යාට රටවල් උදව් කරනවා. අවුරුදු 3කට ඒ වගේ තෙල් නිකන් දෙනවා ඒ වගේ කියලා. මොකක්ද ඒ කියන්නේ? ඉතින් ඒගොල්ලන්ට කරපු උදව් වල හැටියට මේ රට මෙහෙතන වත්දලා තියෙන්නේ. ඒගොල්ලෝ උදව් කරනවා කියන රටවල් වලින් උදව් ගත්ත හැටියටයි ඒගොල්ලන්ට උදව් කරපු යාළුවන්ගේ උදව් වල හැටියටයි තමයි අපේ රට මේ ණය බරට ඇදෙట్లా තියෙන්නේ. ඇත්ත ඒ වගේ පාප මිත්‍රයෝ නැති වුණා නම් හොඳයි. මං කියන්නේ සජිත් මහත්තයාට කියන්න තියෙන්නේ අර වලහගේ කතාවත් අහගෙන දැනගෙන ඉන්න කියලා අර පොඩි කාලේ අපි ඉගෙන ගත්තේ. දැන් මේ ණය දීපු රටවල් මේ කොන්දේසි වලට යටත් කරපු රටවල් දැන් මේ ඉන්දියාව දැන් මේ දෙන ණය දෙන විදිය චීනෙ මැදිහත් කරගත්ත විදිය ඒ රටවල් වල ඒ ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ බිස්නස් එකනේ කරන්නේ. ඒගොල්ලෝගේ භූදේශ පාලනයනේ කරන්නේ. හැබැයි එතකොට අපේ රටේ නායකයින්ට තියෙන්න එපයි. ඒකට කොන්දක් ධෛර්යයක් පණක් තියෙන්න එපයි. ඒවට යට නොවි රට බේරගන්න. රටේ න්‍යාය පත්‍ර ඉස්සරහට තියලා වැඩ ගන්න. ඉතින් සජිත් මහත්තයා ඔය හිටපු කාලේ එහෙම ඒ ආණ්ඩුව ඇතුලේ ඒ දේවල් සිද්ධ වුණානේ මේ ඔක්කොම. මේ MCC ගිවිසුම් ඔය ඔක්කොම ගහපු ගිවිසුම් ආවේ ඒ කාලේදී. එතකොට මම දැක්කේ නෑ මම දන්නේ ඔයගොල්ලෝ දැක්කද කියලා මාධ්‍ය විදිහට හැටියට. මම නම් දැක්කේ නෑ සජිත් මහත්තයා ඒවට කටක් කරිනවා. එයා ඒ කාලෙත් යාලාලි බැලුවා මේ දැනුත් යාලාලි බලන්නේ. මට තේරෙන්නේ නෑ ඇයි ඕගොල්ලෝ එහෙම මාධ්‍ය වේදිකෙන් හැටියට උනත් සජිත් කිව්වා කියන එකම කිය මේ ඒකට විශ්වාසයක් හදන්නේ සමාජය තුළ. මොකද සජිත් ප්‍රේමදාස කියන්නේ එහෙම ආයෝජනකයන් සාකච්ඡා කරපු කෙනෙක් නෙමෙයි. ඒ ආණ්ඩුවේවත් එහෙම මැදිහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ ආණ්ඩුව ඇතුලේ එහෙම ප්‍රකාශයක්වත් කරයි කියලා අපි දැකපු කෙනෙක් නෙමෙයි. තේරෙන්නේ නැහැ. මොකද එහෙම කියනවා නම් හොඳයි. ඉතින් දැන් එහෙම නම් හොඳම දේ තමයි ගියන්න දැම්මා කරපෙන්නන එකනේ. තේරෙන්නේ නැහැ එහෙම කෙනෙක්ද කියලා සජිත් ප්‍රේමදාස කියන්නේ. ඉතින් මම කියන්නේ ඒකයි. ඒගොල්ලෝගේ ප්‍රතිපත්ති මේගොල්ලෝගේ ප්‍රතිපත්ති කියලා දෙකක් නැහැ. 74 අවුරුද්දක් ඒගොල්ලොන්ට හිටපු යාළුවම තමයි මේගොල්ලොන්ට ඉන්නේ. මේගොල්ලොන්ට හිටපු යාළුවම තමයි ඒගොල්ලොන්ට ඉන්නේ. ප්‍රශ්න තියෙන්නේ ලෝකේ රටවල් එහෙම රටවල් එක ගනුදෙනු කරනවා තමයි. හැබැයි අපිට රටක් හැටියට තියෙන්න ඕන අපේ ප්‍රතිපත්තිය මොකද්ද? ණය ගන්න එක පිළිබඳව. ණය ගෙවන එක පිළිබඳව. ඒ ණය වලින් කරන වැඩ පිළිබඳව. සංවර්ධන කටයුතු පිළිබඳව. අපේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව අපට රටක් හැටියට තියෙන ප්‍රතිපත්තියයි වැදගත් වෙන්නේ. අපේ යාළුවෙක් ඉන්නවා ණයක් කිල්ල ගන්න පුළුවන්. මොනක් හරි ගන්න පුළුවන්. එහෙම කියලා හරියන්නේ නැහැ. දැන් බැසිල් රාජපක්ෂගේ එහෙම යාළුවෝ තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් මෙහෙම යාළුවෝ තමයි අපි දකින්නේ රජිත් ලඩත් ඉන්නේ. ලොකු වෙනසක් නැහැ.